අයිබෝවන් මිනිස්ට්‍රි of කෙමිස්ට්‍රි උසස් පෙළ රසායන විද්‍යාව වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් සමග අපි එකතු වෙනවා. ඉතින් මීට කලින් පහුගිය සතියේ වැඩසටහනේදී අපි කතා කරේ කාබනික රසායන යටතේ කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණවල මූලික දැනීම සම්බන්ධව පොඩි ප්‍රශ්නයකුත් අපි අන්තිමට කරා. ඒතර මම එතෙන්දී කිව්වා තවත් ප්‍රශ්න කිහිපයක් ඉදිරියේදී සාකච්ඡා කරනවා තවත් දේවල් උගන්වනවා කියලා. එතකොට මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ වෙද්දී කාබනික රසායන යටතේ කාබනික ප්‍රතික්‍රියා පරිවර්තන සමාවයයක වෙන් කර හඳුනා ගැනීම සියල්ල අවසන් කරලා තමයි මේ යාන්ත්‍රණ කියන කොටසට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මීට කලින් පාඩම් ටික අධ්‍යයනය කරේ නැතුව අද පාඩමත් එක්ක සම්බන්ධ වෙන එක මම හිතන්නේ නැහැ එච්චර ප්‍රයෝජනවත් වෙයි කියලා. මීට කලින් පාඩම් ටික අධ්‍යයනය කරන්න ඔයාලට පුළුවන් TV1 YouTube channel එකට ගිහිල්ලා වීඩියෝ 11ක් 13ක් ඔස්සේ අපි සාකච්ඡා කරලා තියෙනවා මීට පෙර පාඩම් ටික. එතකොට ප්‍රතික්‍රියා පරිවර්තනයේ හැමදේම සමාවයක එක යාන්ත්‍රණ වලත් අපි ආරම්භයක් පහුගිය වැඩසටහනේදී ගත්තා. පැයකට ආසන්න කාලයක් සහිත වීඩියෝ පාඩම් 13ක් ඔස්සේ මේ වෙද්දී අපි ආවරණය කරලා තිනවා පහුගිය පාඩම් ටික. එතකොට ඔබට පුළුවන් TV1 YouTube නාලිකාව ඔස්සේ මේ පාඩම් ටික නැවත නරඹන්න. ඒ නරඹලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට මේ අද කරන්න යන්නේ කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රශ්න මම කිව්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට තමයි මේ යාන්ත්‍රණ කොටස නිතරම ලැබෙන්නේ. එතකොට අර වගුවක් එක්ක ප්‍රශ්න ඉතාම සුලභයි පේපර් එකේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම. එතකොට එතනදී 2007 උසස් පෙළ 2007 ප්‍රශ්නය තමයි මම කතා කරන්න යන්නේ. 2007 A level පේපර් එකේ ව්‍යුහගත රචනා කොටසට හරවන්න. ඒකේ තියෙනවා කාබනික රසායනික ප්‍රශ්නේ පොඩි වගුවක්. ඒ කියන්නේ විවිධ ඵල මම මේ අදාළ දේවල් ටික දාන්නම්. ඒකේ මොකක්ද ලැබෙන ඵලය ඒකම යාන්ත්‍රණය මොකක්ද? දැන් ඔයාලා ළඟ ප්‍රශ්න පත්‍රේ නැති වුණත් කමක් නැහැ. මම බෝඩ් එකේ දානවා මේ කරුණු කාරණා ටික වඩා හොඳයි. ඉතින් පහුගිය ප්‍රශ්න පත්‍ර පොත අරගෙන මේ පේපර් එක හරවගත්තා නම් 2007 උසස් පෙළ කාබනික රසායනික ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ලැබුණු යාන්ත්‍රණ වගුව. හොඳයි. එතකොට එතනදී මේ ප්‍රතික්‍රියා කීපයක් දීලා යාන්ත්‍රණයේ නම ඊට අමතරව ඉලෙක්ට්‍රොෆයිලය කවුද නැත්නම් ඉලෙක්ට්‍රොෆිලිකේ කවුද නියුක්ලියෝෆිලිකේ කවුද එහෙමත් අහලා තියෙනවා. හරි. ඒතර අපි බලමු මේ ප්‍රශ්නේ මොකද්ද කියලා මුලින්ම අහලා තියෙන්නේ CH2 කියලා හැලජන සංයෝගයක් තියෙනවා. හරි. මේ හැලජන සංයෝගයට දාලා තියෙනවා ජලීය NaOH. මේ හැලජන සංයෝගයක් දීලා තියෙනවා. අයඩින් තියෙන හැලජන සංයෝගයක්. ඒකට ජලීය NaOH කියන්නේ තනුක NaOH කියන එක තමයි. ජලීය NaOH. පැහැදිලිද? කියන්නේ තනුක NaOH කියන එක. තනුක NaOH දාලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ මතක් කරගන්න. මෙන්න මේ හැලජන් එක අයින් වෙලා තමයි OH කොටස සම්බන්ධ වෙන්නේ. එහෙනම් මොකක්ද නම? ආදේශයක් ඉස්සෙල්ලා ඵලය ලියන් ඉමු. ඵලය තමයි ඉස්සෙල්ලාම අහන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ අයඩින් කියන පරමාණු අයින් වෙලා කාබන්ගෙන් අයඩින් එක අයින් වෙලා ඒ වෙනුවට සම්බන්ධ වෙනවට අපි කියනවා ආදේශ වෙනවා කියලා. OH කාණ්ඩය ආදේශ වෙනවා. පැහැදිලිද? එතකොට මොකක්ද මේකේ යාන්ත්‍රණය? ඒක තමයි මේ වගුවේ අහලා තියෙන්නේ. මොකක්ද මේකේ යාන්ත්‍රණය? මේකේ ඉලෙක්ට්‍රොෆයිලයක්ද ඉන්නේ නියුක්ලියෝෆයිලයක්ද ඉන්නේ? එහෙම කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ මම තෝරගත්තේ මේ 2007 ව්‍යුහගත රචනා කොටසේ ලැබුණු මේ ප්‍රශ්න කොටස මම තෝරගත්තේ. මෙතනින් අපිට ගොඩාක් දේවල් කියලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොදු ෆෝමැට් එක මොකක්ද මේ යාන්ත්‍රණ වලින් ස්ට්‍රක්චර්ඩ් එකේ නිතරම අහන ප්‍රශ්න ශෛලිය තමයි මේ තියෙන්නේ. ඵලය ලියන්න යාන්ත්‍රණේ නම ලියන්න කියන කාරණාව. එතකොට එතනදී අපිට ගොඩක් දේවල් ආවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් අර යාන්ත්‍රණය ඇඳීම කියන කොටසට. හරි එකපාරටම යාන්ත්‍රණය ඇඳීම කියන එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට ඔයාලට මේක ටිකක් මේ ව්‍යාකූල වෙනවා. අර ඊතල දාන කතාවක් තමයි එතන යන්නේ. ඊට කලින් මේ නම් ටික හරියටම කියලා දෙන්න ඕනේ. එහෙනම් මේක මොකද්ද යාන්ත්‍රණය? නියුක්ලියෝෆිලික ආදේශයක් නේ. මතකනේ හැලජන් කාබන් + ඩෙල්ටා කාබන් ළඟට ඍණ කෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ මුලින්ම. ප්‍රතික්‍රියාව ස්ටාර්ට් වෙන්නේ ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ මේ + ඩෙල්ටා කාබන් ළඟට මයිනස් කෙනෙක් ඍණ ගතියක් තියෙන කෙනෙක් තමයි ඇදිලා එන්නේ. ඒ ඍණ ගතියක් තියෙන අයට තමයි අපි නමක් කිව්වේ නියුක්ලියෝෆයිල නැත්නම් නියුක්ලියෝෆිලික කියලා. එතකොට මෙන්න මේ + ඩෙල්ටා කාබන් ළඟට ඍණ කෙනෙක් OH- කියන මේ නියුක්ලියෝෆිලිකේ නැත්නම් නියුක්ලියෝෆයිලේ ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා ආදේශයක් කියන්නේ අයඩින් කාණ්ඩය අයඩින් පරමාණුව ගැලවිලා තමයි ඒ වෙනුවට තමයි මේ OH කොටස එන්නේ. එහෙනම් මේක නියුක්ලියෝෆිලික ආදේශයක්. කවුද මේක නියුක්ලියෝෆිලිකය? නියුක්ලියෝෆිලික තමයි OH-. ඔය නියුක්ලියෝෆිලිකයක් ලියද්දි සාමාන්‍ය පොඩි සම්ප්‍රදායක් තියෙනවා. එහෙම නැතත් ලකුණු දෙන අවස්ථා නම් තියෙනවා. නමුත් වඩා හොඳයි නියුක්ලියෝෆිලිකයක් ලියද්දි
මේ මයිනස් වෙන විදිය පෙන්වනවා නම් දැන් ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ මෙතනින් ඉලෙක්ට්‍රෝනයයි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ආවමනේ මේ මයිනස් වෙන්නේ. 6 වෙනි කාණ්ඩේ වටේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කාණ්ඩාංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි යන මයිනස් වෙනවා. OH මයිනස්. එතකොට OH මයිනස් තමයි නියුක්ලියෝෆයිලේ වඩා හොඳයි මේ මයිනස් එකේ එන විදිය ඒ එන ස්ථානේ පෙන්වන එක. දැන් නිකම්ම OH මයිනස් කිව්වත් විභාගයේදී ලකුණු දෙවි. නමුත් ඉතා හොඳයි මේ ඍණාරෝපිත පරමාණුව ඒ ඍණාරෝපණය එන විදියත් එක්ක එක සැරයුගල් එක්කම මේක පෙන්වලා තියෙන එක. මොකද ඔය නියුක්ලියෝෆිලික වල ලක්ෂණයක් තමයි එක සැරයුගල් හොඳින් පවතිනවා. ඍණ මයිනස් ඩෙල්ටා වෙන්නත් පුළුවන් සමහරක් අවස්ථාවලදී මේ නියුක්ලියෝෆයිල මයිනස් ඩෙල්ටා අවස්ථා තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට සම්පූර්ණ ඍණාරෝපණයක් හිමි වෙනවා. ඇතැම් අවස්ථාවල NH3 වගේ ගත්තොත් N ගත්තොත් N පරමාණු මයිනස් ඩෙල්ටා. නැත්නම් මේ වගේ තැනක් ගත්තොත් සම්පූර්ණම ඍණාරෝපණයක් හිමි වෙනවා. එතකොට මෙන්න නියුක්ලියෝෆයිලය. එහෙනම් OH මයිනස් තමයි මේක නියුක්ලියෝෆයිලය ලියන්න කියලා අපිට තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලයක් ලියනවා දන්න ගොඩක් ළමයිට ඕන ඕක තමයි තේරෙන්නේ නැත්තේ. දැන් හරිනේ වගුව බලන්න මේ 2007 ඕගනික් ස්ට්‍රක්චර්ඩ් එකේ බලන්න මේ වගුවේ දැන් ලැබෙන ඵලය තමයි පළවෙනි තීරුවේ ලියන්න කියන්නේ. එහෙනම් මෙන්න මේක තමයි ලැබෙන ඵලය CH3 CH2OH. හරිද? ඊට පස්සේ යාන්ත්‍රණයේ නම තමයි නියුක්ලියෝෆිලික ආකලනයක්. එහෙනම් ඔයාලට තියෙන නියුක්ලියෝෆිලික ආකලනයක් කියන නමට අදාළ ඉංග්‍රීසියෙන් සංකේතයක් ඒගොල්ලෝ දීලා තිනවා. මෙන්න මෙසේ ලියන්න කියලා කියන දේ කරන්න හොඳේ. දැන් සමහරක් වෙලාවට යාන්ත්‍රණයට කිසියම් සංකේතයක් දීලා ඒක ඉංග්‍රීසි යෙදුමක් දීලා ඒක ලියන්න කියනවා වගුවේ අදාළ තීරුවේදී. ඒ කියපු දේ කරන්න. හරිද? සමහරක් වෙලාවට යාන්ත්‍රණයට මොකද අංකයක් දීලා අංකයේ වගුවේ දාන්න එන්න පුළුවන්. මොනවා හරි කමන්නේ උපදේශ පිළිපදින්න ඒ කියපු දේ කරන්න. එතකොට නියුක්ලියෝෆිලික ආදේශය නේ නියුක්ලියෝෆිලික ආදේශයට අදාළ සංකේතය තමයි යා මේ වගුවේ දාන්න ඕන. හරිද? යාන්ත්‍රණයේ කෙලින්. ඉලෙක්ට්‍රෝෆයිලයක් මේකේ නැහැනේ. දැන් නියුක්ලියෝෆිලික ආදේශයක් නම් යාන්ත්‍රණේ ඒ වගේ යාන්ත්‍රණයක අපි ඉලෙක්ට්‍රෝෆයිලයක් ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලය කියන තීරුවට ඉරක් ගහන්න එහෙම එකක් නැහැ කියලා ලියන්න. පැහැදිලිද? දැන් යාන්ත්‍රණේ නම නියුක්ලියෝෆිලික ආදේශයනේ. යාන්ත්‍රණේ නම නියුක්ලියෝෆිලික ආදේශය නම් අපිට ඒකට ඉලෙක්ට්‍රෝෆයිලයක් කතාවක් කියන්න ඕනේ නැහැනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලය කියලින් ඉස්සරහ මේ යටදී මුකුත් ලියන්න එපා නැත කියලා එතන ඉරක් ගහන්න. නියුක්ලියෝෆිලික් ෆයිලේ නැත්නම් නියුක්ලියෝෆිලික තමයි මෙන්න මේ OH මයිනස් සයිනේ නියුක්ලියෝෆිලික නැත්නම් නියුක්ලියෝෆයිලය. මේ ලැබෙන ඵලයේ වර්ණය ගැනත් අහනවා. මේමයි ඕගනික් වලදී වර්ණවත් සංයෝග අඩුයි. ඉනෝගනික් වල ඔය D ගුණ එහෙම තමයි වර්ණවත් සංයෝග ගොඩක් අපට හම්බෙන්නේ. කාබනික සංයෝග වල ගත්තොත් බහුතරයක් අවර්ණයි. ඒකින්ද මේ වර්ණය දන්නේ නැත්නම් ඔයා අවර්ණයි කියලා ලියන්න. මොකද ඔයාගේ අනුමාන කිරීම හරියනවා. දැන් අපේ සීමාව ඇතුලේ ගත්තොත් අපිට ඕගනික් වල වර්ණවත් සංයෝග වලට බොහොම කීප දෙනයි හම්බුනේ. මොනවද උදාහරණ කීපයක්. අර ඩයසෝනියම් ලවණ පීනෝල් එක්ක ප්‍රතික්‍රියා කරලා ලැබුණේ රතු තැඹිලි සායමක් ඩයි එකක්. අන්න වර්ණවත් මේ සංයෝගයක්. ඊට පස්සේ බ්‍රේඩි පරීක්ෂාවේදී මතකද කහ තැඹිලි අවක්ෂේපයක් ලැබුණා. ඔන්න වගේ සීමිත ප්‍රමාණයක් උදාහරණයක් ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණය අපි කලින් කතා කරා ඊට කලින් වැඩසටහන් වල පීනෝල් දාදී ඩයසෝනියම් ලවණයකට රතු තැඹිලි සායමක් ලබා දුන්නා. අන්න වර්ණවත් ඵලයක්. ඊට පස්සේ බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ප්‍රතික්‍රියා කරද්දී කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දුන්නා. හරි? අන්න වර්ණවත් ඵලයක්. ඒවා තමයි අපිට සාමාන්‍යයෙන් අපේ සීමාව ඇතුලේ අපේ සිලබස් එක ඇතුලේ වර්ණවත් කාබනික සංයෝග කියලා මේ ඉගෙන ගන්න ලැබුණේ. වර්ණවත් කාබනික සංයෝග ලෝකේ ඕන තරම් තියෙනවා. මම කියන්නේ දැන් අපිට ප්‍රශ්න පත්‍රයේ අපිට ඉගෙන ගන්න සීමාවක් දුන්නානේ. මෙන්න මේ දේවල් කියලා. ඒව ඇතුලේ ගත්තොත් අපිට හම්බ වෙච්ච ගොඩාක් සංයෝග අවර්ණයි. බහුතරයක් සංයෝග අපිට හම්බුනේ අවර්ණ ඒවා. වර්ණවත් ඵල අපිට බොහොම කීපයක් තමයි හම්බ වුනේ. එහෙනම් ඔයා මෙතනදී කිසියම් හිතන්නකෝ වර්ණය දන්නේ නැහැ කියලා. එහෙනම් අවර්ණයි කියලා පොඩි මේ අනුමානයක් කරන්න. ඔයාගේ අනුමානය 99%ක්ම සාර්ථක වෙනවා. ඉතින් මේකම ගත්තොත් මධ්‍යසාරයක්නේ. ඇල්කොහොලයක් කොහොමත් ඇල්කොහොල අවර්ණයි. ඉතින් එහෙම දැනුමින් ගන්නත් පුළුවන්. මේ මධ්‍යසාරයක් මේ ඇල්කොහොලයක් කොහොමත් අවර්ණයි. ඒතර මේ වර්ණය ගැන විශේෂ අවබෝධයක් නැති වුණත් ඔයාට අවර්ණයි කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොමත් ඔය හයිඩ්‍රෝකාබන්, ඇල්කොහොල, ඒ ඇල්ඩිහයිඩ් කීටෝන ඔය සංයෝග ගත්තොත් අවර්ණ කාබනික සංයෝග. කාබොක්සිලික් අම්ල අවර්ණ කාබනික සංයෝග. හරි. එතකොට මේක අවර්ණයි. ඊගාට තනුක සල්ෆියුරික් දාන තියෙනවා ඇල්කීන එකට. මෙන්න මේ ඇල්කීන එකට තනුක සල්ෆියුරික්. එතන පොඩ්ඩක් මෙහෙම දෙපැත්තට මේ හැඩ කරලා ලියලා තියෙනවා CH3 කොටස් දෙක ගණන් ගන්න එපා. ඇල්කීනය. මෙන්න මේ ඇල්කීනය. හරි. එතකොට එයාට දාලා තනුක සල්ෆියුරික්. ඒ ඇල්කීනේට තනුක සල්ෆියුරික් දාලා තියෙනවා. මේකට තනුක සල්ෆියුරික්. මොකද වෙන්නේ? තනුක සල්ෆියුරික් දාදී ප්‍රතික්‍රියාව H අඩි පැත්තට H නේ. අම්ලයක් නේ H+ තියෙනවනේ H අඩි පැත්තට H. අනිත් පැත්තට මොකද්ද? ජලයෙන් OH කාණ්ඩයක් මතකනේ. බයිසල්ෆේට් නෙමෙයි ඒ මොකද්ද? ඒ සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දී. සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දී තමයි H අඩි පැත්තට H දාලා. ඒතර මෙතන CH3 කරලා HSO4 කොටස
HSO4 කොටස මෙතනට දාන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් දාති. මේ තනුක සල්ෆියුරික් නේ. එතකොට කෙලින්ම ජලයේ තියෙන ජලයෙන් OH කාණ්ඩයක් තමයි මෙතන සම්බන්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔයගේ උත්තරයක් එනවා. මේ පැත්තට H, මේ H අඩි පැත්තට H දානවා, මෙතනට OH කාණ්ඩයක්. පැහැදිලිද? H අඩි පැත්තට H දානවා, මේ අනිත් කාබන්ට OH කාණ්ඩයක් දානවා. එතකොට ඔන්න ලැබෙන ඵලය. එහෙනම් කවුත් මොකද්ද යාන්ත්‍රණේ? ඇල්කීන මතකනේ. හොඳ කාබන් අතර ෆයි බන්ධන කියන්නේ හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක්. කාබන් කාබන් ෆයි බන්ධන කියන්නේ හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන ස්ථානයක්. එතකොට ඒ වගේ තැන් වලට කවුද එන්නේ? ඉලෙක්ට්‍රොෆයිල, ඉලෙක්ට්‍රොෆිලික. එහෙනම් මතකනේ බෙන්සීන්, ඇල්කීන, ඇල්කයින ඔය තැන් වලට එන්නේ ඉලෙක්ට්‍රොෆිලික. දැන් ඉලෙක්ට්‍රොෆිලික් එකක් ඇවිල්ලා ආදේශයක් දාකලා නැද්ද? ආදේශයක් නම් මේ තියෙන පරමාණු ගැලවෙන්න ඕනනේ. තියෙන පරමාණු මුකුත් ගැලවිලා නැහැ. එහෙනම් ආදේශයක් වෙන්නේ කොහොමද? ආකලනයක්. එහෙනම් ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක්. මතකෙන් ගන්නත් පුළුවන් ඇල්කීන කිව් ගමන් ඉලෙක්ට්‍රොෆිලික ආකලනය කියලා. ඒක වඩා හොඳයි. ඉලෙක්ට්‍රොෆිලික ආකලනය. නැත්නම් හදලා හිතලා ගන්නත් පුළුවන් ඔයාලට. මේක ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක් කියලා අදාළ තීරුවේ ඊට අදාළ ඉංග්‍රීසි සංකේතයක් ඔයාලට දීලා තියෙන එක දාන්න. හරි. ඊට පස්සේ කවුද කවුද ඉලෙක්ට්‍රොෆිලික? ඉලෙක්ට්‍රොෆිලික කියන්නේ ධන කට්ටිය. ඉලෙක්ට්‍රොෆයිල කියන්නේ ධන කොටස්. ඒක ප්ලස් ඩෙල්ටා නැත්නම් සම්පූර්ණ ධන කොටස්. එතකොට ඒ ධන ආය කැමති ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන කාබන් කාබන් අතර හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ෆයි බන්ධන ඝනත්වයක් කියන්නේ එතනට එන්න කැමති. එහෙනම් මෙතන ගත්තොත් එහෙම යාන්ත්‍රණය අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක්. පැහැදිලිද? කවුද ඉලෙක්ට්‍රොෆයිලය? මෙතන ඉතින් ජලීය අම්ලයක් කියන්නේ H+ තියෙනවනේ. එහෙනම් කෙලින්ම H+ අයන තමයි ඉලෙක්ට්‍රොෆයිලය වෙන්නේ. H+. පැහැදිලිද? සල්ෆියුරික් ප්‍රබල අම්ලයක්නේ 100%ක් අයනීකරණ වෙලා H+ දෙනවා. එහෙනම් මාධ්‍ය H+ දෙනවා. H+ තමයි මුලින්ම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි මේ ඇල්කීන කාණ්ඩේ කාබන් අසලට ගිහිල්ලා ප්‍රතික්‍රියාව ස්ටාර්ට් කරන්නේ ඔන්න ඔය H+. එයා තමයි ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රොෆයිලය. අපිට ඕනම් පොදු නමක් කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ සක්‍රීය විශේෂය කියලා. එහෙමත් හිටික මම පේපර් එකේ කියනවා ප්‍රතික්‍රියාවේ සක්‍රීය විශේෂය ලියන්න. කවුද? H+. මෙතන නම් OH-. ඒගොල්ලෝ තමයි අදාළ කාබන් ළඟට ගිහිල්ලා වැඩේ ආරම්භ කරන්නේ. ප්‍රතික්‍රියාවේ සක්‍රීය විශේෂය. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය විශේෂය තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොෆයිලය නැත්නම් ඉලෙක්ට්‍රොෆිලිකේ මෙන්න මේ H+. ඉතින් නියුක්ලියෝෆයිලයක් නැහැ. දැන් මේ යාන්ත්‍රණය අපි ඉලෙක්ට්‍රොෆිලික ආකලනය කිව්වහම යාන්ත්‍රණය දැන් මෙතන උත්තරේ ඉලෙක්ට්‍රොෆිලික ආකලනයනේ. එහෙනම් නියුක්ලියෝෆයිලයක් නැහැනේ. ඒක ඉරක් ගහන්න. නියුක්ලියෝෆයිලයක් නැහැ. ඵලය ඉතින් අවර්ණයි. හරි මේ වගේ ඇල්කොහොල අවර්ණයි. කාබොක්සිලික් අම්ල, ඇල්කොහොල, හයිඩ්‍රෝකාබන් ඕක ගත්තොත් අවර්ණ, ඇල්ඩිහයිඩ්, කීටෝනෝවා අවර්ණ කාබනික සංයෝග බොහොම සීමිත පිරිසක් තමයි අර විශේෂ අවස්ථා මම කිව්වේ ඩයසෝනියම් හඳුනා ගන්න පරීක්ෂණයේදී ලැබුණු ඵලය, බ්‍රේඩි පරීක්ෂාවේදී ලැබුණු ඵලය වගේ තමයි වර්ණවත් සංයෝග වශයෙන් අපි ඉගෙන ගත්තේ. අනිත් බහුතරේ 99%ක්ම අපි ඉගෙන ගත්ත ඒවා අවර්ණයි. හරි. එතකොට දැන් බලන්න තුන්වෙනි එකේ තියෙනවා මධ්‍යසාරීය KOH. මෙන්න මේ වගේම කෙනෙක්. දැන් මෙතන ජලීය KOH නන්නේ මතක් කරගන්න. දැන් උඩ උත්තරේදී ජලීය KOH නිසා තමයි නැත්නම් තනුකෙන් වගේ නැත්නම් බෂ්මයන් නිසා තමයි අයඩින් ගැලවිලා OH සම්බන්ධ උනේ. අපිට KOH ගන්න පුළුවන්, NaOH ගන්න පුළුවන්, බෂ්මයක් ගන්න පුළුවන්. ජලීය කියන්නේ තනුක කියන එක. එතකොට අයඩින් ගිහිල්ලා හැලජන් එක ගිහිල්ලා OH ආදේශ වුණා නියුක්ලියෝෆිලික ආදේශයක්. දැන් තියෙනවා මෙතන මධ්‍යසාරීය. කියන්නේ ඇල්කොහොලී කියන්නේ මධ්‍යසාරීය. ඇල්කොහොලීය KOH. මතක් කරගන්න. එතන තියෙනවා අයඩින් පරමාණුවකුයි කියන්නේ මධ්‍යසාරීය KOH දාලා මතකද HBr ගැලෙව්වා. ඉතින් අයඩින් නම් ඒ වගේ තමයි HI, HBr වගේ තමයි HI. හරිද? අපි Br එක H එක ගැලුවේ මධ්‍යසාරීය KOH එකෙන්. ඒකම තමයි මේ කියන්නේ. ඒත් ඇල්කොහොලී KOH කියන්නේ මධ්‍යසාරීය KOH කියන්නේ ඇල්කොහොලී කියන්නේ මධ්‍යසාරී මාධ්‍යයක් කියන එක තමයි. ඇල්කොහොලීය KOH. හරි. මධ්‍යසාරීය KOH දාද්දි මොකද වෙන්නේ? Br තිබ්බනම් Br එකත් එක්ක H යනවා නේද? ඒ වගේ තමයි මෙතන අයඩින් එකත් එක්ක H යනවා. හරි. HI කියන අම්ල අණුවක් ඉවත් වෙනවා. හරි. ඒක මතක් කරගන්න මේ අයඩින් එක මකනවා. H මකන්නේ කොතනින්ද? H අඩි පැත්තෙන් නෙමෙයිනේ. H අඩු පැත්තෙන්. එහෙනම් මේ අයඩින් එක ඉවත් කරනවා. මේ අයඩින් එක මකනවා. H ගලවන්නේ මේ H අඩි පැත්තෙන් නෙමෙයි. H අඩු පැත්තෙන් තමයි H එක මකන්නේ. ඒතර මෙන්න මේ මැද්දට ද්විත්ව බන්ධනය එනවා. මතක් කරගන්න. ඔය විදිහට. හරි. ඊටාම සරලයි ඔයාලට කරන් තියෙන්නේ කලින් ඉගෙන ගත්ත දෙයක් අපි මේ අයඩින් පරමාණු මකනවා. දෙපැත්ත බැලුවා දෙපැත්තෙන් H අඩු පැත්තෙන් මෙතනින් H අඩු ඉතින් H මැකුවට පස්සේ මේ දෙන්න මැද්දට ද්විත්ව බන්ධනයක් මේ විදිහට ඔයාලට එනවා. දැන් මේකේ යාන්ත්‍රණයේ පොඩි ගැටලුකාරී බවක් තියෙනවා. ඔන්න හොඳටම අහගන්න. ඉතා වැදගත්. දැන් මෙතන අයඩින් එකයි H එකයි ගැලවිලා යනවනේ.
ඒතර ආදේශයක්ද ආකලනයක්ද? මොකද හිතන්නේ? ඔය දෙකම කියන්න බෑනේ. දැන් මෙතන බලන්න අයඩින් එක ගිහිල්ලා OH එකක් ආවනේ. යම් කාණ්ඩයක් ගිහිල්ලා තව කාණ්ඩයක් එනවනේ. එහෙම වුණොත් තමයි ආදේශය කියන්න වෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන ගත්තොත් මේ කාබන්ට H මේ කාබන්ට OH ඒ විදිහට සම්බන්ධ වුණා. මුකුත් පරමාණු තියෙන ඒවා ගියේම නැහැ. ගැලවුනේම නැහැ. එහෙනම් ආකලනයක්. දැන් මේ තුන්වෙනි අවස්ථාව ටිකක් ගැටලුකාරී නේද? මේ අයඩින් යනවා H යනවා HI කියන අණුවක් ඉවත් වෙනවා. තව කවුරුත් ආවේ නැහැ. එහෙනම් මොකද්ද දාන නම? ආකලනය කියලා කොහොමත් කියන්න බෑනේ. මේ කාබන් වලට මුකුත් පිටින් කාණ්ඩ හයිවුන්නේ නැහැ. මේ කාබන් වලට පිටින් කාණ්ඩ සම්බන්ධුනේ නැහැ. එහෙනම් ආකලනයක් කියලා කොහොමත් කියන්න බෑ. ආදේශයක් කියන්නත් බෑනේ. කෙනෙක් කියාවේ ආදේශයක් කියලා. මේ මෙතන අයඩින් ගැලවිච්ච නිසා H ගැලවිච්ච නිසා. නමුත් ආදේශයක් වෙන්න නම් මේ ගැලවුණු පරමාණු වෙනුවට මේ ගැලවුණු කාණ්ඩ වෙනුවට වෙන අය එන්න ඕනේ. එහෙම වෙන අය ඇවිල්ලා නැහැනේ. පැහැදිලිද? දැන් ගැටලුකාරී තත්වයක් ආදේශය කියා ගන්නත් බෑ ආකලනය කියා ගන්නත් බෑ නේද? ඒකින්ද මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා මම අර කිව්වේ තව නම් ටිකක් තියෙනවා කියලා. ප්‍රධානම යාන්ත්‍රණ ಜಾති ටික තමයි ඉලෙක්ට්‍රෝපිලික ආදේශය ආකලනය, නියුක්ලියෝපිලික ආදේශය ආකලනය. ඒක හරි. නමුත් තව ටිකක් තියෙනවා. ඒ තවත් තියෙන ඒවායින් එකක් තමයි මේ මොකක්ද? අපි කියනවා ඉවත් වීමේ ප්‍රතික්‍රියා. දැන් මෙතන අයඩින් එකයි H එකයි ගැලවෙනවා. HI අණුවක් ඉවත් වෙනවා. තව මුකුත් ආවේ නැහැනේ. එහෙනම් අපි මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවලට කියනවා ඉවත් වීමේ ප්‍රතික්‍රියා කියලා. දැන් මම මේක සම්බන්ධ කරන් අඩු ගන්නවා. දැන් අපි ඇල්කොහොල් විචලනය ගමු. H එකයි OH එකයි ගැලවුණේ ඇල්කොහොල් විචලනය. සාන්ද්‍ර H2SO4 දාලා ඇල්කොහොල් රත් කරද්දී විචලනය වුණේ. ඉතින් ඒකත් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. විචලනය කියන්නේ ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. ජලයේ ඉවත් වීමක් නේද? මේක මෙතනත් අයඩින් එක H එකන් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. දැන් මේවට අපි කියන්නේ ඉවත් වීමේ ප්‍රතික්‍රියා කියලා. ඒ වයිදී අර ඉලෙක්ට්‍රෝෆයිල, නියුක්ලියෝෆයිල එනම් මුකුත් පාවිච්චි වෙන්නේ නැහැ. හරිම ලේසි. මේක එහෙනම් යාන්ත්‍රණය ගත්තොත් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. එහෙනම් අර ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් කියලා ලිස්ට් එකේ තියෙනවා බලන්න මෙතන. එතනින් තෝරලා ඊට අදාළ ඉංග්‍රීසි අක්ෂරය ඔයා ලියන්න වගුයි. හරි එහෙනම් මේක ඉවත් වීමේ ප්‍රතික්‍රියාව. එතකොට හරිම ලේසි. ඉලෙක්ට්‍රෝෆයිලයක් ලියන්න ඕනෙත් නැහැ, නියුක්ලියෝෆයිලයක් ලියන්න ඕනෙත් නැහැ. ඉරි කැලි ගහන්න නැත කියලා ලියන්න නැත්තම්. එහෙනම් මේකෙදි ඉලෙක්ට්‍රෝෆයිලයක් ඇත්තෙත් නැහැ, නියුක්ලියෝෆයිලයක් ඇත්තෙත් නැහැ. මොකුත් ලියන්න ඕනේ නැහැ. හරි ඵලය ඉතින් සුපුරුදු පරිදි ඵලය අවර්ණයි. ඊට පස්සේ වර්ණය මේ ඵලයේ අවර්ණයි. ඊට පස්සේ බලන්න බෙන්සීන් සම්බන්ධ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. බෙන්සීන් සම්බන්ධ ප්‍රතික්‍රියාවක්. බෙන්සීන් සම්බන්ධ එකක්. බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාවලදී ගොඩාක් වෙනවා මතක් කරගන්න. H ගැලවෙනවනේ. බෙන්සීන්ගේ H ගැලවිලා ගිහිල්ලා වෙනත් කාණ්ඩයක් ආදේශ වෙන එක තමයි වෙන්නේ. එතකොට මෙතන බලන්න නිර්ජල AlCl3 හමුවේදී බෙන්සීන්ට හැලජන් සංයෝගයක් දාලා එතකොට මතක් කරගන්න හැලජන් ගැලවෙනවා බෙන්සීන්ගේ H ගැලවෙනවා බෙන්සීන් කාබන්ට අර හැලජන් තිබුණු ගැලවිච්ච කාබන් සම්බන්ධ වෙනවා බෙන්සීන්ට CH3Cl COCl නිර්ජල AlCl3 නේ. එතකොට බෙන්සීන්ට දාලා තිනවා නිර්ජල AlCl3 උත්ප්‍රේරකයේ හමුවේදී CH3COCl හරි. ඒක මොකද වෙන්නේ? බෙන්සීන් කැමති ස්ථානකින් වාට පුළුවන් H එකක් ගලවන්න. කැමති ස්ථානකින් H එකක් ගලවලා ඒ වෙනුවට අර ද්විත්ව බන්ධනයෝ කාබන් මේකේ හැලජන් එක මකන්න. ද්විත්ව බන්ධනයෝ කාබන් සම්බන්ධ කරන්න. ඒකට ආදේශයක් නේද? බෙන්සීන් H ගිහිල්ලා මේ කාබන් සම්බන්ධුනේ. එහෙනම් මේ කොටස සම්බන්ධුනේ. එහෙනම් මේක ආදේශයක්. මොන ආදේශයක්ද මතක් කරගන්න. බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා ගත්තොත් මොනවා වගේද? හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් මේ ෆයි බන්ධන තුනක් නේ මේ අපි මැද රවුමෙන් පෙන්වන්නේ. චක්‍රීය සංයුග වෙච්ච හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන ස්ථානයක් තමයි බෙන්සීන් කියන්නේ. එහෙනම් එතනට එන්න කැමති කවුද? ඉලෙක්ට්‍රෝෆයිල. බෙන්සීන් කියන්නේ හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන ස්ථානයක්. එතනට කවුද එන්න කැමති වෙන්නේ? ඉලෙක්ට්‍රෝෆයිල. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝෆයිලය ඊට පහසුවෙන් මෙන්න මේ බෙන්සීන් අසලට ඇවිල්ලා බෙන්සීන්ගේ කාබන්ට බැඳෙනවා. හැබැයි H ගලවලා ඒ වෙනුවට. එහෙනම් ආදේශයක්. එහෙනම් උත්තරේ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයක්. නම් මේක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ යාන්ත්‍රණයක්. එහෙනම් එයා දාලා අක්ෂරේ තෝරලා ලියන්න. කවුද ඉලෙක්ට්‍රෝෆිලික? ඉලෙක්ට්‍රෝෆිලික වෙන්න ඕනේ ධන කෙනෙක්. අන්න ඔක පොඩ්ඩක් පාඩම් කරන්න වෙනවා. හොඳේ. එකපාරටම ධන කෙනෙක් මේක අපිට පේන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝෆිලිකය වෙන්න ඕනේ ධන කෙනෙක්. පැහැදිලිද? එතකොට ඒ ධන කෙනා තමයි මෙතනට ඇවිල්ලා මේ H ගලවලා ඒ වෙනුවට ආදේශ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ යාන්ත්‍රණයක්.
ධන කෙනෙක් මේක ඇතුළේ යාට පේන්නේ නැහෙනේ. අන්න ඒක පොඩ්ඩක් අපිට ඉස්සරහදිත් මේක ඕන වෙයි. ඒ කියන්නේ එතනදි වෙන්නේ මෙන්න මේ AlCl3 කියන උත්ප්‍රේරකයේ උදව්වෙන් මේ ක්ලෝරින් එක ගලවලා මේ කාබන් ධන වෙනවා. පැහැදිලිද? ඒතර මෙතන ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොෆිලික් වෙන්නේ CH3CO කියන කොටස ප්ලස් කරන්න. ඔහොම. ඒ කියන්නේ මේ ක්ලෝරින් එක ඉවත් වෙලා මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රොෆයිලයක් නිර්මාණය වෙනවා. අර උත්ප්‍රේරකයේ උදව්වෙන්. නිර්ජලීය AlCl3 උත්ප්‍රේරකයේ උදව්වෙන් මේ ක්ලෝරින් එක ගලවලා මෙන්න මේ කාබන්ට ධන ගතියක් හදනවා. එතකොට CH3CO+ කියලා අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆයිල් එක. මේක තව සංකීර්ණ විදිහකටත් ලියන්න පුළුවන්. මේ දෙන්න අතර පොඩි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. යාන්ත්‍රණය අඳිද්දි මම ඒ දේවල් කියලා දෙන්නම්. ඊතල දානකොට හරිද? සරලව අපිට ගන්න පුළුවන් මෙතනදී මේ හැලජන් එක ගලවලා මේ කාබන් ප්ලස් කියලා දාලා මේ කොටස අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆයිල් එක නැත්නම් ඉලෙක්ට්‍රොෆිලික් එක විදියට. තවත් ක්‍රමයකට අපි මේක ලියනවා මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් පෙන්නලා. ඒක මම එතනදී කියන්නම්. ඒතර ඉලෙක්ට්‍රොෆයිල් එක ලියන්න කොහොමද මෙතනදී සරලව ලියුවහම ඇති CH3CO+ කියලා මෙහෙම ලියවනම් ඇති. මෙන්න ධන කෙනා. මෙයා හැදෙන්නේ මේ LCl3 ගේ උදව්වෙන්. එතකොට එයා තමයි ඉලෙක්ට්‍රොෆයිල් එක වෙන්නේ. එතන පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. එතකොට ඉලෙක්ට්‍රොෆිලික ආදේශය. වර්ණයේ සුපුරුදු පරිදි අවර්ණයි කියලා ලියන්න. එතකොට ඊළඟට තියෙනවා අන බ්‍රේඩි ප්‍රතිකාරකය නේ. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තිනවා ඇල්ඩිහයිඩයක්. බලන්න මෙන්න මේ ඇල්ඩිහයිඩය. මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක එක ප්‍රතික්‍රියා කරලා තිනවා බ්‍රේඩි ප්‍රතිකාරක. මම දීපු සංගක අනිත් පැත්ත හරවලා ලියනම් ඔයාලට මේ බ්‍රේඩි ප්‍රතිකාරක කියලා මතක් වෙන්න. අර ජලාණුවක් ඉවත් වෙලා සිද්ධියක් උනේ. කාබන් ද්විත්ව බන්ධනයෙන් එකක් ආවේ 2,4 DNPH කියලා කියන නැත්නම් 2,4 DNP 2,4 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසින් කියලා. අනේ බ්‍රේඩි ප්‍රතිකාරකය බලන්න. එතකොට මම පොඩ්ඩක් මේක ලිව්වා. මේක අනිත් පැත්ත පෙරලලා මම ලිව්වා 2,4 ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රොසින් 2,4 DNP කියලා නැත්නම් 2,4 DNPH කියලා කියන්න පුළුවන්. බ්‍රේඩි ප්‍රතිකාරකයේ ඇල්ඩිහයිඩ් කීටෝන සම මොකද්ද වර්ණය? අන්න වර්ණවත් ඵලයක්. අන්න කහ තැඹිලි අවක්ෂේපයක් ලැබෙන්නේ නේ. කහ තැඹිලි පාටයි වර්ණය. කහ පාට කියන්නත් පුළුවන්. හරි. එතකොට මෙතන මොකද වුනේ? මෙතන ටිකක් සංකීර්ණයි වැඩි. මෙතන බැලූ බැලමට පේනවා H2O අණුවක් ඉවත් වෙනවනේ මේකේ ඵලය ලියන හැටි බලමු පොඩ්ඩක්. ඇල්ඩිහයිඩ් කීටෝන බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක කියන්නේ මේ වගේ NH2 කාණ්ඩ තියෙන ඇමීනත් එක්ක ප්‍රතික්‍රියාවදී සිද්ධ වුනේ මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O එක ගැලවුණා. ඔක්සිජන් ගැලවුණා. මේ නයිට්‍රජන්ගෙන් H2කුත් ගැලවුණා. හරිද? මේ නයිට්‍රජන්ගෙන් H2කුත් ගැලවුණා. ජලාණුවක් ඉවත් වුණා. එතකොට අපි කියනවා ඒකට මේ ඉවත් වීමක් නැත්නම් විචලනයක් සිද්ධ වෙලා තියෙනවා. ඉවත් වීමක් නැත්නම් විචලනයකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒක හරි. පැහැදිලිද? එතකොට යාන්ත්‍රණය මොකක්ද අපි දාන්නේ? දැන් මෙතන මතකනේ මේ ඔක්සිජන් ගැලවෙනවා. ඉතුරු ටික ලියන්න. මෙතන H2 ගැලවෙනවා. ඉතුරු ටික ඔක්කොම බලාගෙන මේ විදිහටම ලියන්න. මෙන්න මේ දෙන්න මැදට එනවා කාබන් ද්විත්ව බන්ධනයේ N කොටස මේ විදිහට. ඔන්න ඕකනේ ඵලය. මෙයාගේ වර්ණය ගත්තොත් කහ තැඹිලි පාට මේ කහ තැඹිලි පාට අවක්ෂේපයක්. කහ කියන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. කහ තැඹිලි කියලා තමයි ගොඩක් වෙලාවට අපි කියන්නේ. කහ තැඹිලි පාටයි වර්ණය. එතකොට මොකද්ද මේකේ යාන්ත්‍රණය? දැන් මෙතෙන්දිත් ඇත්තටම වෙන්නේ ඉස්සරහදී මේක අඳින හැටිත් කියලා දුන්නාම ගොඩක්ම හොඳට පැහැදිලි වෙයි. මෙන්න මේ ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට මේ NH2 ගේ මයිනස් ඩෙල්ටානේ N. මේ නයිට්‍රජන් ගත්තොත් මෙතන මයිනස් ඩෙල්ටා ඍණ ද්‍රවයක්නේ. මේ මයිනස් ඩෙල්ටා තියෙන මේ එතකොට ඒක නියුක්ලියෝෆයිලයක්. පැහැදිලිද? මේ මයිනස් ඩෙල්ටා N ගත්තොත් නියුක්ලියෝෆයිලයක්. ඍණ ගතියක් තියෙන කෙනෙක්. එයා මේ ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට යනවා. පැහැදිලිද? මෙතන ජලාණුවක් ඉවත් වෙච්ච බව ඇත්ත. ඔයයි කියන තර්කය හරි. මේක ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් කියලා ඔයා දැන් තර්ක කරයි. මෙතන පරමාණු ගැලවිලා ගිහිල්ලා තිනු වෙන කවුරුත් ඇවිල්ලා නැහැ කියලා. පැහැදිලිද? හැබැයි හොඳට කල්පනා කරොත් එහෙම මෙන්න මේ කෙනා අසලට සම්බන්ධ වෙලානේ මේ නයිට්‍රජන් කොටස කොහොම හරි. එහෙනම් මෙයා මත මොන ප්‍රතික්‍රියාවක්ද? මෙම ඇල්ඩිහයිඩය මත කුමන ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනද? මේ නයිට්‍රජන් මයිනස් ඩෙල්ටා තියෙන කෙනෙක්. එහෙනම් නියුක්ලියෝෆයිලයක් මේ ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට ඇවිල්ලානේ. ඒතර ඒ වගේ වට අපි කියන්නේ නියුක්ලියෝබිලික් ආකලන කියලානේ. මතකද ඇල්ඩිහයිඩ් කීටෝන් වල?
ඇල්ඩිහයිඩ් කීටෝන වල ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට CN මයිනස් නැත්නම් ඍණාත්මක ප්‍රතිකාරකයේ ඍණ ගතියක් තියෙන කාබන්ලා ඍණ කට්ටිය ඇල්ඩෝල් සංගණන ක්‍රියාවලිය මේ ඍණ කට්ටිය ගත්තොත් ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට එනවනේ. පැහැදිලිද? ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට මේ මයිනස් ඩෙල්ටා කට්ටිය නැත්නම් මයිනස් කට්ටිය එනවා. ඇවිල්ලා සම්බන්ධ වෙනවා නුඹුත් තියෙන පරමාණු ගලවන්න නැතුව. එතන නියුක්ලියෝෆිලික් ආකලනයක් කියලා අපි කියන්නේ. නියුක්ලියෝෆිලික් ආකලනය. එහෙනම් මෙතනත් ওই ක්‍රියාවලිය මෙන්න මේ n ගේ මේ මයිනස් ඩෙල්ටා ද්‍රවයේ හේතුවෙන් මේ ඍණ ගතියක් තියෙන කෙනා මේ නියුක්ලියෝෆයිලය මේකට සම්බන්ධ වෙනවා. ඇවිල්ලා හැබැයි තව දෙයක් වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ ප්‍රතික්‍රියාව පියවර දෙකකට සිද්ධ වෙන්නේ. අර යාන්ත්‍රණ ඇදීමේදී මම අරක විස්තර කරන්නම්. මෙතනදී මුලින් අතරමැදි ඵලයක් හැදෙන OH කාණ්ඩයක් අඩංගු. මේ n එක මෙතනට සම්බන්ධ වෙලා මේක OH වෙලා අතරමැදි ඵලයක් මුලදී හැදෙනවා. ඊට පස්සේ විචලනයක් වෙලා තමයි මේක ලැබෙන්නේ. ජල අණුවක් ඉවත් වෙලා. පැහැදිලිද? එතකොට මෙතන මේ ක්‍රියාවලි දෙකක් වෙනවා ඇත්තටම. තේරෙනවද මේ කියන එක? මෙතන ඇත්තටම නියුක්ලියෝෆිලික් ආකලනයකුත් වෙනවා. ඊට පස්සේ ජල අණුවක් ඉවත් වීමක් එන ඉවත් වීමකුත් වෙනවා. දැන් නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඉවත් වීම කියන දෙක එකතුවක් තමයි මේ ක්‍රියාවලිය. මෙන්න මේ යාන්ත්‍රණය මොකක්ද කියන එක නෙමෙයි අපිට ගැටලු වෙලා තිබුණේ. එතකොට මේ යාන්ත්‍රණය ගත්තොත් එහෙම මෙතන අර ප්ලස් ඩෙල්ටා කාබන් මත, කියන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩය මත ගත්තොත් මේ ප්ලස් ඩෙල්ටා කාබන් ළඟට ඍණ කෙනෙක් එනවා මුලින්ම. එහෙනම් මේ අදාළ කාබනික සංයෝගයේ දෙසට නියුක්ලියෝෆයිලයක් එනවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ප්ලස් ඩෙල්ටා කාබන් ගාවට මයිනස් ඩෙල්ටා නැත්නම් මයිනස් කෙනෙක් එනවනේ. ඒතර මේ NH2 මෙන්න මෙතන මේ නයිට්‍රජන් කොටස ගත්තොත් ඍණ ද්‍රවයක් තියෙනවා. අපිට ඕන එක ටිකක් විහිදුල ලියන්න පුළුවන්. එක සැරේගොල්ලත් එක්ක මේ n ට මයිනස් ඩෙල්ටා ගතියක් තියෙනවා. මොකද මේ H ගේ ඉලෙක්ට්‍රෝන n පැත්තට ඇදලා ගන්නවනේ. H ට වඩා විද්‍යුත් ඍණතාවය n ගේ වැඩි හින්දා මේ ඉලෙක්ට්‍රෝන H ඉඳන් n පැත්තට ඇදලා ගත්තාම මේ ඍණ සුළු ඍණ ගතියක් මයිනස් ඩෙල්ටා ගතියක් මේ NH2 කොටසට එනවා. එතකොට ඒකින්ද මේ කොටස අපිට හිතන්න පුළුවන් මෙන්න මෙයා නියුක්ලියෝෆයිලයක් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මෙතන ඉවත් වීමකුත් වෙන බව ඇත්ත. නමුත් මෙතන මුලින්ම ස්ටාර්ට් එක අපි ගත්තොත් එහෙම ආරම්භය ගත්තොත් එහෙම මේ ප්ලස් ඩෙල්ටා කාබන් ළඟට මේ සම්පූර්ණ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන මේ කොටස මෙයා ඇදිලා එනවා මේ ප්ලස් ඩෙල්ටා කාබන් ළඟට. පැහැදිලිද? මේ ප්ලස් ඩෙල්ටා කාබන් ළඟට මේ සම්පූර්ණ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන කොටස මෙන්න මේ මයිනස් ඩෙල්ටා නයිට්‍රජන් නිසා ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මේ මයිනස් ඩෙල්ටා තියෙන n සම්බන්ධ වෙනවා මෙන්න මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට. එහෙම සම්බන්ධ වෙලා කිසියම් අතරමැදි ඵලයක් හැදෙනවා. හැබැයි අපි ඒක මෙතන පෙන්වන්න යන්නේ නැහැනේ. අපි එකපාරට සම්පූර්ණ අන්තිම උත්තරේනේ ලියන්නේ. දැන් මම යාන්ත්‍රණ මේවා ඊතල දාලා උගන්වද්දී වල ඒ අතරමැදි ඵලය ගැන ටිකක් කියලා දෙන්නම්. ඒ කියන්නේ මෙයාට මේ කෙනා දාද්දි තම අතරමැද ඵලයක් හැදෙනවා. ඒ ක්‍රියාවලිය ගත්තොත් නියුක්ලියෝෆිලික් ආකලනය. එහෙනම් මෙයාට මෙන්න මේ NH2 මෙතන මයිනස් ඩෙල්ටා තියෙන මේ නයිට්‍රජන් සම්බන්ධ වෙලා ඒක නියුක්ලියෝෆයිලයක්. ඒක ආකලනයක් වෙනවා. අතන නියුක්ලියෝෆිලික් ආකලනයක් වෙලා වෙන අතරමැද ඵලයක් ලැබෙනවා. ඒ අතරමැද ඵලයේ විචලනය වෙලා තමයි ජල අණු වයින් වෙන්නේ දෙවනුව. මෙන්න මේ අන්තිම උත්තරේ ලැබෙන්නේ. එහෙනම් මෙතන අපිට යාන්ත්‍රණය නම් කරන්න වෙන්නේ නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඒ කියන්නේ එක නියුක්ලියෝෆිලික් ආකලනය දෙක ඉවත් වීම. නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඉන්පසු අවසානයේදී මොකද ඉවත් වීම ප්‍රතික්‍රියාවක්. එහෙනම් ওই දෙකටම අදාළ සංකේත මේ අදාළ ඉඩ කඩේ අපි ලියන්න ඕන. එහෙනම් මෙතන නියුක්ලියෝෆිලික් ආකලනයක් කියලා විතරක් කියන එක හොඳ නැහැ. ඉවත් වීමක් කියලා විතරක් කියන එක හොඳ නැහැ. මොකද මෙතනදී නියුක්ලියෝෆිලික් ආකලනයක් සිද්ධ වෙලා මේ ළඟපාත අවුරුදුලත් මේ කාරණාව අහලා තිබුණා. එතෙන්දී මම අර ඊතල දාන එකත් කියලා දෙන්නම්. එතෙන්දී මම ආයෙ මතක් කරන්නම්. මෙතන අපි ලියන්න ඕනේ එහෙනම් නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඉවත් වීම දෙකම අපි ලියන්න ඕනේ. පළමුව නියුක්ලියෝෆිලික් ආකලනය ඉන්පසු අවසානයේදී අර ලැබෙන අතරමැදි ඵලයේ විචලනයට ලක් වෙන කෙනෙක් ජල ඉවත් වීම ප්‍රතික්‍රියාව. එහෙනම් නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඉවත් වීම කියන දෙකම ලියන්න ඕනේ. කවුද නියුක්ලියෝෆිලික්? මෙයා තමයි නියුක්ලියෝෆිලික්. ඒක අර මයිනස් ඩෙල්ටා n පෙන්නන්න. මොකද අපි සාමාන්‍ය නියුක්ලියෝෆිලික් එකක් ලියද්දි එක සැර පෙන්නනවා මේ මයිනස් ඩෙල්ටා n තැන. මෙයා තමයි ඒතකොට නියුක්ලියෝෆයිලය නිකම්ම ලිව්වත් කමන්නේ NH2 කියලා. වඩා හොඳයි මේ එක සැර දෙක පෙන්වනවා මේ මත මයිනස් ඩෙල්ටාක් දාලා ඔය විදිහට මෙන්න නියුක්ලියෝෆයිලය මේ කොටස සම්පූර්ණ කොටසම ලියන්න හැබැයි මේ ටික විතරක් ලියන්න එපා මේ සම්පූර්ණ කොටසම ලියන්න. මෙන්න නියුක්ලියෝෆයිලය. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝෆයිලයක් ඉන්නවද? නැහැ. ඉලෙක්ට්‍රෝෆයිලයක් නැහැනේ. මේක නියුක්ලියෝෆිලික් ආකලනයක් සහ ඉන්පසු ජල ඉවත් වීමක් විචලනයක්. ඒ කියන්නේ අපි ලියන්නේ උත්තරේ නියුක්ලියෝෆිලික් ආකලනය සහ ඉන්පසු ඉවත් වීම කියලා. එතකොට ඉලෙක්ට්‍රෝෆයිලයක් සම්බන්ධයක් නේ ඒක. ඉතින් කැලක් ගන්න. වර්ණය කහ තැඹිලි. මෙයා කහ තැඹිලි පාට අවක්ෂේපයක් නිසා අපි කහ තැඹිලි පාටයි කියලා ලියනවා. කහ පාට කිව්වත් කමක් නැහැ. එතකොට අන්තිමට ඔය තියෙන්නේ මොකක්ද? ඔය තියෙන්නේ ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණයේ අදාළ ප්‍රතික්‍රියාව නේද? N2Cl එකට පීනෝල් දාති මතකද? මෙතන පීනෝල්ට අමතරව තව CH3 කාණ්ඩිකුත් තියෙන එක ගණන් ගන්න එපා. මේ ඩයසෝනියම් ලවණ හඳුනා ගැනීමේ පරීක්ෂාවේ ලැබෙන ඵලයේ කහ තැඹිලි අවක්ෂේපයක් රතු තැඹිලි අවක්ෂේපයක් කියලා කිව්වේ. අන්න ඒ ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ. එහෙනම්
මතක් කරගමු ඩයසෝනියම් ලවණය. මම පොඩ්ඩක් මේ දෙන්න මාරු කරලා ලියන්නම් ඔයාලට උත්තරේ ලියන හැටි මතක් වෙන්නත් එක්ක. එක්කෙනෙක් තමයි පීනෝල්. පීනෝල් ඉන්නවා. ඊට අමතර වේගී මෙතිල් කාණ්ඩිකුත් සම්බන්ධ වෙලා තියෙන එක ගණන් ගන්න එපා. අනික් කෙනා තමයි ඩයසෝනියම් ලවණය. මම පොඩ්ඩක් මේ දෙපැත්ත මාරු කරලා ලියනවා. මට මේ උත්තරේ ලියන්න ඔයාලට පැහැදිලි කරන්න මේ ලේසි වෙන්න. N2Cl අතද N2 Cl ඔහම ඩයසෝනියම් ලවණය. හරිද? මොකද්ද මෙතන ඵලය ලියන හැටි පොඩ්ඩක් මතක් කරන්න මුලින්ම. ඩයසෝනියම් ලවණය N2 Cl - 1 මේ පීනෝල්. පීනෝල්ට අමතරව මෙතන පීනෝල් වල මේ ඕතෝ ස්ථානයේ C3 කාණ්ඩයක් තියෙන. ඒක ලොකුට හිතන්න එපා. ඒක අපිට ලොකු වැදගත්කමක් නැහැ. ඒක කොහොම තියන්න දෙන්නේ. එතකොට මං අර වම පැත්තේ කියන්නේ දකුණු වම පොඩ්ඩක් මාරු කරලා ලිව්වා. මොකද මේ ඵලය ලියන්න ලේසි වෙන්න. හරිද? එතකොට ප්‍රතික්‍රියා කරලා තියෙන ඩයසෝනියම් ලවණයක් සහ මෙතන ඊතලෙ උඩ තමයි ඩයසෝනියම් ලවණය තිබුණේ. නමුත් මම පොඩ්ඩක් ඵලය ලියන්න ලේසි වෙන එක මේ පැත්තට ගත්තා. ඩයසෝනියම් ලවණය සමග ප්‍රතික්‍රියා කරලා තිනවා කවුද? පීනෝල්. හරි? C3 කාණ්ඩිකුත් සම්බන්ධයි පීනෝල්ගේ හැබැයි. එතකොට මොකද්ද වෙන්නේ? වෙන්නේ මෙන්න මේ පීනෝල්ගේ පැරාස්ථානික කාබන් ගෙච් ගැලවෙනව නේද? පීනෝල්ගේ මේ පැරාස්ථානික කාබන් ගෙච් ගැලවෙනවා. ගැලවිලා මෙන්න මේ N2+ කොටස සම්බන්ධ වෙනව නේද? පීනෝල්ගේ පැරාස්ථානික කාබන් ගෙච් ගැලවෙනවා. එහෙනම් ආදේශයක්. අපිට මෙතන කියන්න පුළුවන් මේ පීනෝල් අඩංගු සංයෝගය මත ආදේශයක්. මෙයා මත ආදේශයක් වෙනවා දුන්නේ මොකද මෙයාගේ කාබන් ගෙච් ගැලවිලා. එහෙනම් අදාළ මේ පීනෝල් සංයෝගය මත ආදේශ ක්‍රියාවලියක් සිදු වී ඇත. හරි? මෙයාට සාපේක්ෂව අපි කියමු මේ පීනෝල් සංයෝගය මත ආදේශ ක්‍රියාවලියක් සිදු වී ඇත. H ගැලවිලා මේ ඩයසෝනියම් ලවණ කොටස සම්බන්ධ වෙනවා. එතකොට මේ ත්‍රිත්ව බන්ධනයක බන්ධනයක් අයින් වෙලා තමයි මෙතන මේ N-ට මේ බෙන්සීන් කාබන් බැඳෙන්නේ මේ විදියට. හරි මතක් කරගන්න. අර රතු තැඹිලි සායමක් කියලා අපි ලිව්වේ මෙන්න මේ කෙනා නේද? මෙයා තමයි ඒතර වර්ණය ගත්තොත් රතු තැඹිලි පාටයි කියලා කියනකොට රතු පාට කිව්වට ලකුණු දෙනවා. රතු තැඹිලි පාටයි. එතකොට නැත්නම් තැඹිලි පාට කිව්වත් රතු පාට කිව්වත් රතු තැඹිලි කිව්වත් ඔයා මාකින් එකේ වුණනම් බලන්න. ඔය මොන වර්ණය කිව්වත් ලකුණු දෙලා ඇති. මොකද රතු තැඹිලි කියන්නේ අර පොඩ්ඩක් තනිම රතුත් නෙමෙයි තැඹිලිත් නෙමෙයි මික්ස් වර්ණයක් තියෙන. ඒකින්ද රතු තැඹිලි සායමක් කියලා අපි කියන්නේ. එහෙනම් වර්ණය රතු තැඹිලි පාටයි. මෙන්න ඵලය මතක් කරගන්න. N2Cl ගේ N පරමාණුව මෙතන පීනෝල්ගේ පැරාස්ථානික කාබන් ගෙච් කලවල සම්බන්ධ වුණා. ඒතර වර්ණයේ රතු තැඹිලි සායමක්. මෙතන ඊට අමතරව වඩ C3 කාණ්ඩය ඇතුලේ ඒක හිමම තියෙන අරින්න ඒක මුකුත් වෙනසක් කරන්න යන්න එපා. ඒක අපිට බලපෑමක් නැහැ. හරිද? එතකොට යාන්ත්‍රණය ගත්තොත් මොකද්ද? යාන්ත්‍රණය ගත්තොත් ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා මෙතන පීනෝල් සංයෝගයේ බෙන්සීන් ගෙච් ගැලවිලානේ. බෙන්සීන් ගෙච් ගැලවෙන කියන්නේ ආදේශයක් එහෙනම්. ඒ බෙන්සීන්ගේ හොඳ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන නිසා මොන කට්ටිය දෙන්නේ ධන කට්ටිය. එහෙනම් මේක ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක් වෙන්න ඕනේ. කොහොමද බෙන්සීන්ගේ H එකක් ගැලවිලා වෙන කෙනෙක් සම්බන්ධ වුණොත් පැහැදිලිව උත්තරේ දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක් කියලා. මොකද බෙන්සීන්ගේ H එකක් ගැලවිලා මොන වෙන අමුතු ප්‍රතික්‍රියාවකදී නම් අපිට එහෙම කියන්න බෑ. නමුත් බෙන්සීන්ගේ H එකක් ගැලවිලානේ කොහොම හරි වෙන්න. මේ පීනෝල්ගේ පැරාස්ථානේ මේ බෙන්සීන්ගේ තිබුණු H එක ගැලවිලා. එහෙනම් බෙන්සීන්ගේ H ගැලවිලා වෙන කෙනෙක් සම්බන්ධ වෙනවා කියන්නේ පැහැදිලිවම ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්. පැහැදිලිද? එහෙනම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්. මොකද මේ බෙන්සීන්ගේ H එකක් ගැලවිලා තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්. ඉලෙක්ට්‍රොෆිලික කියන්නේ ධන කෙනානේ. කෝ ධන කෙනෙක්? ඔව් ධන කෙනෙක් ඉන්න මේ N2+. මේ N2+ කොටස තමයි ඉලෙක්ට්‍රොෆයිලේ වෙන්නේ. මේ ත්‍රිත්ව බන්ධන පෙන්නලා ඕන ලියන්න පුළුවන්. N ත්‍රිත්ව බන්ධනයෙන් මැදෙන්ට ප්ලස් කියලා. N ත්‍රිත්ව බන්ධනයෙන් මැදෙන්ට තමයි ප්ලස් තියෙන්නේ. නමුත් සරලව මෙහෙම මේ දීපු විදිහටම N2+ කියලා ඉවර ලකුණු දෙනවා. ෆුල් මාක්ස් දෙනවා. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් මෙන්න මෙයා තමයි ඉලෙක්ට්‍රොෆයිලය. මම මේ කොටු කරන කෙනා තමයි ඉලෙක්ට්‍රොෆයිලය. මෙන්න මේ කොටස තමයි මේ ධන කොටස තමයි මේ හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ හේතුවෙන් මේ පීනෝල් කාණ්ඩේ තියෙන බෙන්සින් අසලට ඇවිල්ලා ඊට පස්සේ මේ H ගලවලා ආදේශ වෙලා තිනවා. ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්. මෙන්න ඉලෙක්ට්‍රොෆයිලය මේ බෙන්සින් N2+ කියන කොටස. හරිද? එතකොට මේ පීනෝල් අඩංගු සංයෝගය මත ආදේශයක් වෙලා H ගලවලා මෙන්න මේ ධන කොටස ආදේශ වෙලා තිනවා. එහෙනම් ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්. මෙයා තමයි ඉලෙක්ට්‍රොෆයිලය. නියුක්ලියෝෆයිලයක් නැහැ. ඉතින් ගිරක් ගන්න. නියුක්ලියෝෆයිලයක් ලියන්නේ නැහැ. ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක් කිව්වට පස්සේ ඒ ගිරක් ගන්න. වර්ණය මෙයා රතු තැඹිලි පාටයි. හරි. ඒතර ඔය විදිහට ගොඩාක් වගු ඔය වගේ පහුගිය අවුරුදු ගණනාවක ඔයාලට අහුවෙන්නේ නැති, ඔයා කරන්නේ නැති. ඒතර ඉන්කක් තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට තව පොඩ්ඩක් පොඩි කාරණා කීපයක් මම කියලා දෙන්නම්. ඔයා හරව ගන්න මේ ප්‍රශ්න මම මේ ප්‍රශ්න කරද්දී ඔයාට ඇතිවෙච්ච ගැටලු ටික කියන්න.
පැහැදිලිද? දැන් උනා 2010 ඊට පස්සේ 2009 ඒ වගේ ප්‍රශ්න කරා නම් එතනදී ඔයා ටිකක් අමුතු වචන වගේක් ඔයා දකින්න නැති යාන්ත්‍රණවල කියලා අම්ල භස්ම ප්‍රතික්‍රියා හමුුණානේ එහෙම ඒවා. අම්ල භස්ම ප්‍රතික්‍රියා ඊට පස්සේ ඉතින් එහාට ගත්තොත් එහෙම අපි කියන ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියා වගේ නම් පහුගිය අවුරුදු 2020 ඉඳගෙන ආපස්සට කරගෙන යද්දි 2020 2019 2018 වගේ පහුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ටිකක් කරගෙන යන්න මේ යාන්ත්‍රණ වලින් ආපුවා ගොඩක් අහලා තින්නේ ඵලය ලියන්න යාන්ත්‍රණේ නම මොකක්ද ඊට පස්සේ ඉලෙක්ට්‍රෝෆයිල් එක කවුද නියුක්ලියෝෆයිල් එක කවුද සමහර ප්‍රශ්න වල ඊතල දාලා වක්‍ර ඊතල දාලා යාන්ත්‍රණ අඳින්නත් ඇවිත් තිබ්බ දැන් අපි ඊළඟට ඒව තමයි සාකච්ඡා කරන්නේ එතකොට ඔයාලට 2010 ඊට පස්සේ 2009 ඔන්න වගේ අවුරුදු වල ප්‍රශ්න කරගෙන යද්දී හම්බ වෙන්නේ නැති ටිකක් අමුතු නම් ටිකක් ප්‍රතිසංවිධාන යාන්ත්‍රණ 2009 2010 අම්ල භස්ම ප්‍රතික්‍රියා. ඒතර අන්න ඒවත් මම ඔයාලට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම දැන් කරන්න යන්නේ නැහැ. මම නමුත් ඒ අදාළ කොටස ඔයාලට කියන්නම්. කාල වේලාවත් එක්ක සම්පූර්ණ ප්‍රශ්නේ කරන්න ගියොත් අපිට තව කොටසකට යන්න බැරි වෙනවා. ඒකින්ද ඒ අදාළ ක්‍රියාවල ටික පොඩ්ඩක් මම කියලා දෙන්නම්කෝ. ඔය අමුතු නම් වෙන්නේ මොනවද කියලා දැන් එකක් අපි ඉගෙන ගත්තා. ඉවත් වීමේ ප්‍රතික්‍රියා. ඒ වගේ ඉලෙක්ට්‍රෝෆිලික නියුක්ලියෝෆිලික ඒවත් එක්ක කියන්නේ වෙනම જાතියක්. ජල අණු ඉවත් වෙනවා ඇල්කොහොල් විචලනයේදී මධ්‍යසාරී KOH දාලා හැලජන් සංයෝග වලින් HBr වගේ අණු ඉවත් කරනවා ඒ ඉවත් වීමේ ප්‍රතික්‍රියා හරි එතකොට ඒ වගේ තව ටිකක් වෙනස් නම් කීපයක් ඔයාලට පහුගිය ප්‍රශ්න පත්‍ර කරද්දී අහුවෙන්නේ නැති මෙන්න මේ වගේ දේවල් ටික ආම්ලික H අඩංගු ඇල්කයින් එකකට සෝඩියම් හරි සෝඩෑමයිඩ් හරි දාද්දි මොකද උනේ මේ ආම්ලික H ගැලවුණා නේද ආම්ලික H අඩංගු ඇල්කයින් එකට සෝඩියම් හෝ සෝඩෑමයිඩ් දාද්දි මේ H ගැලවිලා කාබන් මයිනස් වෙනවනේ. ඒ කාබන් මයිනස් ළඟට සෝඩියම් ප්ලස් ලං වෙනවා. ඒතර මේ වගේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය මොකක්ද? කෙනෙක් එකපාරටම බලලා කියාවි ඉතින් H ගැලවෙනවා. ඒ වෙනුවට සෝඩියම් ප්ලස් ලං වෙලා කාබන්ට ඉතින් ආදේශයක් වගේ හැඟීමක් එනවා නේද? බැලු බැලමට නිකන් ආදේශයක් වගේ සිද්ධියක් ඉතින් ඒක යම්කිසි තර්කයකුත් තියෙනවා මම නෑ කියන්නේ. මොකද මේකට සෝඩියම් දාති කෙනෙක් කියයි ඉතින් H ගිහිල්ලා නේද? ඒ වෙනුවට සෝඩියම් ප්ලස් ලං වෙලා නේද? එහෙනම් ආදේශ ක්‍රියාවලියක් නේද කියලා කෙනෙක් මගෙන් අහවි. ඒකේ යම්කිසි තර්කයක් තියෙනවා. නමුත් ඊට වඩා හොඳ නමක් අපි එතනදී භාවිතා කරනවා. මොකද මෙතන H+ ගැලවී යාමක්. පැහැදිලිද? H+ ඉවත් වී යාමක්. H+ ගලවන්නේ මේක ආම්ලික ගුණයක් නේ. ඒක නිසා මේ වගේ ප්‍රතික්‍රියාවලට අපි කියනවා අම්ල භස්ම ප්‍රතික්‍රියා කියලා. සාමාන්‍ය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ HCl ප්‍රතික්‍රියා කරලා ලවණය ජලය හදන ඒවත් අම්ල භස්ම ප්‍රතික්‍රියානේ. ඉනෝගනික් වල කතා කරන්නේ. සල්ෆියුරික් එක්ක එන්නේ ඔය වගේ ප්‍රතික්‍රියා. මෙතන එහෙම එකක් නෙමෙයි. නමුත් මේක අර ආම්ලික ගුණයක් නේ. පැහැදිලිද? ඒතර මෙතන ගත්තොත් එහෙම මේ ආම්ලික H ඉවත් වෙලා C- වෙනවා. මෙතන H+ ඉවත් වීම ආම්ලික ගුණයක්. ඒ හින්දා අපි මෙතනට කියනවා අම්ල භස්ම ප්‍රතික්‍රියා කියලා ඒ වගේ ඒවාට. දැන් උදාහරණයක් අපි කාබොක්සිලික් ආම්ලයට දැම්මොත් සෝඩියම් නැත්නම් NaOH වගේ COO- සෝඩියම් ප්ලස් එතනත් H+ ගැලවිලා මයිනස් වලට සෝඩියම් ප්ලස් ලං වෙනවා. හරි ඒ වගේ H+ නිකුත් වෙච්ච සිද්ධියක් නේ. මෙන්න මේ වගේ H+ නිකුත් වෙච්ච සිද්ධියක් ගැන කතා කරනකොට අපි කියනවා ඒක අම්ල භස්ම ප්‍රතික්‍රියාවක්. ඒතර අපි අර ඉලෙක්ට්‍රෝබිලික නියුක්ලියෝබිලික ඒ නම් දාන්නේ නැහැ මුකුත්. මේක අම්ල භස්ම ක්‍රියාවලිය. H+ ගැලවුණා. එතනට සෝඩියම් ප්ලස් ආවා. ඉතින් ඇත්ත තමයි ආදේශ ක්‍රියාවක් වගේ තමයි වෙන්නේ නම්. නමුත් අර H+ නිකුත් වුණු හින්දා මෙතන අපි කියන මේ වගේ දෙයකට අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් කියලා. ඊට පස්සේ දැන් මතකද ඔයාට අපි කතා කරා එස්ටර ජල විච්ඡේදනය. ඒමයිඩ් ජල විච්ඡේදනය. අර ද්විත්ව බන්ධනේ දැන් මේ වගේ එස්ටරයක් ගත්තොත් අපි පරිවර්තනත් සෑහෙන ප්‍රමාණයක් කතා කරලා තින්නේ. ඒතකොට දැන් අලුත් ළමෙක් අද මේ වැඩසටහන බලනවා නම් මම මුලිනුත් කිව්වා අපි මේ එස්ටර් ජල විච්ඡේදනය කරන්නේ කොහොමද? මේ පරිවර්තන කොහොමද එන්නේ? පහුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ඒ ගොඩාක් කරුණු කාරණා මේ විදි සාකච්ඡා කරලා තියෙන්නේ පහුගිය වැඩසටහන් මාලාවත් එක්ක. ඒ පහුගිය වැඩසටහන් ටික හොඳට බලන්න. ඒවා අකණ්ඩව අපිත් එක්ක ඉන්න ළමෙක් වෙනුවෙන් තමයි අපි මේ යාන්ත්‍රණ පාඩම් මාලාව ආරම්භ කරේ. එතකොට දැන් එස්ටර් අපි ගැන අපි කතා කරේ මෙතන. මේ විදියට. මේ වගේ එස්ටර් හදන හැටි කතා කරා. ඒවයි ප්‍රතික්‍රියා ජල විච්ඡේදන ගොඩක් කතා කරානේ. මතකද මේ එස්ටර් එකක් මේ ද්විත්ව බන්ධනීය O කාබනුයි මේ ඔක්සිජනුයි මැදින් වෙන් කරලා මෙහෙම බ්‍රේක් කරලා මේ ද්විත්ව බන්ධනීය O කාබන්ට OH එකයි මේ අනිත් ඕට H එකයි දැම්මා. ද්විත්ව බන්ධනීය O කාබන් මේ ඔක්සිජන් මේ මැදින් මෙහෙම දෙකට වෙන් කරලා ඊට පස්සේ ද්විත්ව බන්ධනීය O කාබන්ට දැම්මා OH කාණ්ඩයක්
ජලයත් විඝටනය වුණා. ජලයත් විඝටනය වුණා H+ වලට OH- වලට නේද? එතකොට HOH වලට ජලය කැඩිලා ජලයෙන් OH කොට සම්මේදිත්ව බන්ධනය කාබන්ට දැම්ම මේ O වලට අනිත් H එක දාලා ඒවට කියන්න පුළුවන් ජල විච්ඡේදන ප්‍රතික්‍රියා කියලා. ඒවට කියන්න පුළුවන් ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. පැහැදිලිද? එස්ටර් ජල විච්ඡේදනය, ඒමයිඩ් ජල විච්ඡේදනය. පැහැදිලිද? ඒතර මේ වගේ දේවල් වලට අපි කියනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියා කියලා. හරි? ඒතර ඊට අමතර දැන් සමහරුවේ ජල විච්ඡේදනයයි විචලනයයි පටල ගන්නවා. දැන් විචලනය කියන්නේ ජල ඉවත් වෙන එක. හරිද? විචලනය කියලා කියන්නේ ජලණුවක් ඉවත් වෙලා යන එකනේ. පැහැදිලිද? මේ ජල විච්ඡේදනයෙන් ජලය කැඩෙන එක. විච්ඡේදනය කියන්නේ වෙන්වීමනේ H+ OH- වගේ කොටස් වලට ජලය කැඩලා ඒව සම්බන්ධ වෙනවා මේ කාබනික සංයුග පරමාණු වලට. ජල විච්ඡේදනය. දැන් එස්ටර් ජල විච්ඡේදනය, එමයිඩ් ජල විච්ඡේදනය වගේව ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ එකකටත් ජල විච්ඡේදනය කියන්න පුළුවන්. දැන් රිනාඩ් ප්‍රතික්‍රියාවකින් පස්සේ අපි හිතමුකෝ මෙන්න මේ වගේ සංයෝගයක් ලැබෙනවා කියලා. O- MgCl+. කියන්නේ රිනාඩ් ඇසුරෙන් කාබන් වැඩි වෙච්ච ප්‍රතික්‍රියාවක්. නැත්නම් ආම්ලික H ඇසුරෙන් නම් O- සෝඩියම් ප්ලස් මතකද ඒවා? ආම්ලික H ඇසුරෙන් ඇල්ඩිහයිඩ් කීටෝන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් වැඩි කරද්දී O- සෝඩියම් ප්ලස්. නැත්නම් රිනාඩ් එක්ක ඇල්ඩිහයිඩ් කීටෝන් ප්‍රතික්‍රියා කරලා එහෙම කාබන් වැඩි වෙද්දී O- MgCl+. දැන් මේ වගේ කෙනෙක්ට ජලය දාද්දි මොකද වෙන්නේ? ජලයෙන් H+ එකක් මෙතනට එනවනේ. ඉතින් ජලයෙන් H+ එකක් එනවා කියන්නේ ජලය කැඩෙනවනේ. ජලයේ විඝටනයක් වෙනවා H+ වලට සහ OH- වලට. එතන ජලයේ විඝටනයෙන් එන OH- නම් මුකුත් වෙන්නේ නැහැ. මෙතනට හයි වෙන්නේ නැහැ. ජලයේ විඝටනයෙන් එන H+ ටික මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? එතකොට මේ රිනාඩ් ප්‍රතික්‍රියාවකට පසු ජලයේ දීමටත් අපට ඕන නම් නමක් පාවිච්චි කරන්න බැරිද? රිනාඩ් ප්‍රතික්‍රියාවකින් පස්සේ ලැබෙන ඵලයට ජලය යොදද්දි වෙන්නේ ජලය කැඩිලා H+ එකක් එන එකනේ. එහෙනම් මේකට ජලය දාන එකටත් බැරිද අපිට ජල විච්ඡේදනය කියන්න? පුළුවන් නේ. එහෙම අයිතියක් තියෙනවා අපිට කියන්න. සමහරක් වෙලාවට එකම ප්‍රතික්‍රියාව එක එක නම් වලින් යාන්ත්‍රණ නම් දාන්නත් පුළුවන් අපිට. මම මේ වගේ දෙයක් මේ කියන්නේ. ඒතකොට දැන් රිනාඩ් දැන් ස්ට්‍රක්චර් එකේ හිටිගම වචනෙන් එනවා. A නැමැති සංයෝගය Cl3MgCl සමග ප්‍රතික්‍රියා කොට ලැබෙන ඵලය ජල විච්ඡේදනය කරයි. ඒ කියන්නේ මේ රිනාඩ් ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලයට ජලය දානවා කියන එක තමයි ජල විච්ඡේදනය කියන්නේ. මොකද එතන ජලය කැඩිලා ජලය කැඩෙනවා H වලටයි OH වලටයි. ඒ ජලයේ විඝටනයෙන් එන H+ එකක් තමයි මෙතන O- ට හයි වෙන්නේ. දැන් ජලය දාද්දි මෙතන උත්තරේ OH බවට පත් වෙනවනේ. ඒකට අපට ඕන නම් කියන්න පුළුවන් ජල විච්ඡේදනයක් කියලා. මතකද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාන සිද්ධිය ඔයාලට? ඔක්සිහරණය, ඇල්ඩිහයිඩ් කීටෝන්, කාබොක්සිලික් අම්ල ඒවා. එතනදී මම කිව්වා මතකද? එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය කියලා ලියද්දි ඔය ඔක්සිජන්ට අලුතෙන් හයි වෙන H පරමාණු දෙන්නේ ජලයෙන් කියලා. කාබන්ට අලුතෙන් හයි වෙන H පරමාණු දෙන්නේ ඔක්සිහාරකයේ වෙච්ච ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් නැත්නම් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් වලින් ඔක්සිජන්ට අලුතෙන් හයි වෙන H පරමාණු දෙන්නේ ජලයෙන් කියලා කොහොම මතකද? අන්න ඒ සිද්ධිය. ඒ කියන්නේ මේ වගේ තමයි ඔක්සිහරණයෙන් පස්සේ ජලය දාන එකටත් ඕන නම් කියන්න පුළුවන් ජල විච්ඡේදනය කියලා. එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය කියලා අපි ලියන්නේ. එතනදී ජලයෙන් තමයි අර ඔක්සිජන්ට H ලැබෙන්නේ. මතකද ඇල්ඩිහයිඩ් කීටෝන් කාබොක්සිලික් අම්ල ඒවා ඔක්සිහරණය කරද්දී ඔක්සිජන්ට H ලැබුණේ ජලයෙන්. කාබන්ට H ලැබුණේ ඔක්සිහාරකයෙන්. හරි? එතකොට දැන් එතනදිත් පොඩ්ඩක් ඔයා මතක් කරගන්න. මම දැන් අර පරිවර්තන කියද්දි නම් මට ඒක ගැන මේ මම කිව්වේ නැහැ. ඒකින්ද මම පොඩ්ඩක් ආයෙ පාරක් කියන්නම්. දැන් අර අපි පරිවර්තන වලදී කතා කරානේ. මෙන්න මේ දේවල් මතකද? කීටෝනයක් ඔක්සිහරණය කරලා ගන්න පුළුවන් ද්විතීයික ඇල්කොහොලයක්. ඇල්ඩිහයිඩයක් ඔක්සිහරණය කරලා ගන්න පුළුවන් ප්‍රාථමික ඇල්කොහොලයක්. ඔය ක්‍රියාවලිය වලට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්නත් පුළුවන්, ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට කාබොක්සිලික් අම්ලයක් ඔක්සිහරණය කරලා පුළුවන් අපිට ගන්න ප්‍රාථමික ඇල්කොහොලයක්. හැබැයි ඒකට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්න බෑ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ලියන ගොඩක් තැන්වලදී අපි ලියන්නේ එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය කියලානේ. ඒකෙන් කියවෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් යොදා ලැබුණු ඵලයට දෙවනුව ජලය යොදන්න කියන එකනේ. එහෙනම් ඔය ජලය දාද්දී අර එතනදී ඇල්කොහොල් නේ ලැබෙන්නේ. අර OH කොටසේ Oට H ලැබෙන්නේ දාන ජලයෙන්. පැහැදිලිද? එතනදී ජලය දානකොට ජලයෙන් H+ එකක් ඕගාවට එනවා. ඒ කියන්නේ ජලයේ විඝටනයක්, ජලයේ විච්ඡේදනයක් වෙලා. එහෙනම් අර ඔක්සිහරණයට පස්සේ ජලය යොදන එකටත් ඔක්සිහරණයෙන් පසුව ජලය යොදන එකටත් අපිට ඕනනම් කියන්න පුළුවන් ජල විච්ඡේදනය කියලා. රිනාඩ් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියාවකට පසු ජලය යොදන එකටත් අපිට කියන්න පුළුවන් ජල විච්ඡේදනය කියලා. රිනාඩ් ප්‍රතික්‍රියාවකින් අනතුරුව ලැබෙන ඵලය ජල විච්ඡේදනය කිරීම. ඔක්සිහරණය මගින් ලැබෙන ඵලය ජල විච්ඡේදනය කිරීම. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් එක රිනාඩ් දෙක ජලය කියන එක තමයි. අර එක රිනාඩ් දෙක ජලය කියන්නේ නැතුව කියන්න පුළුවන් රිනාඩ් යොදා ලැබෙන ඵලය ජල විච්ඡේදනය කරයි කියලා. හරිද?
එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දෙක ජලය කියලා වචනෙන් කියන්න පුළුවන්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් යොදා ඔක්සිහරණයෙන් ලැබෙන ඵලය ජල විච්ඡේදනය කරයි. ඒ කියන්නේ දෙවනුව ජලය දානවා කියන එක. එතෙන්දී ඔය -O ට H ලැබෙන්නේ ජලය විඝටනය වෙලා. ඒකින්ද ඒකට අපිට ජල විච්ඡේදනය කියන්න පුළුවන්. දැන් පාස් පේපර්ස් කරද්දී ඔයාලට තව වචනයක් එන්නේදී මේ වගේ යාන්ත්‍රණයකට ප්‍රතිසංවිධානයක් කියලා. දැන් මේ ඍණාත්මක ප්‍රතික්‍රියාවකින් ලැබුණු ඵලයක් මෙයාට ජලය දාන එක අපි ජල විච්ඡේදනයක් කියන්න පුළුවන්. දැන් එහෙම උත්තරයක් ලිස්ට් එකේ තිබුණ නැත්තම් අවස්ථානුකූලව එහෙම උත්තරයක් ලැයිස්තුවේ තෝරලා ලියන්න ඇවිල්ලා තිබුණේ නැත්තම් දැන් මේ වගේලාට උනන් තව නමක් කියන්න පුළුවන් ප්‍රතිසංවිධානය වීමක් කියලා. කියන්නේ නැවත සංවිධානය වීමක්. ඒ කියන්නේ මේ O- මේ MgCl+ කොටස ගිහිල්ලා ජලයෙන් H එකක් මෙතනට ඇවිල්ලා නැවත සංවිධානය වීමක්. ඇත්තටම ආදේශයක් කියන්නත් පුළුවන්. ආදේශයක් වගේ තමයි නේද? ඒ කියන්නේ MgC නමුත් ඒ නම පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? ඍණාත්මක ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඒ ඍණාත්මක ප්‍රතික්‍රියාවෙන් පස්සේ ජලය දාන එකට එක්ක ජල විච්ඡේදනය කියන්න පුළුවන් මේ ක්‍රියාවලියට. නැත්නම් ප්‍රතිසංවිධානය කියන්න පුළුවන්. ඒ කියන්නේ නැවත සංවිධානය වීමක්. මේ MgCl+ කොටස ගැලවිලා ගිහිල්ලා ජලයෙන් H එකක් කියලා මෙතනට අහයි වෙලා නැවත සංවිධානය වීමක්. ප්‍රතිසංවිධානය වීමක් කියලාත් කියන්න පුළුවන්. පැහැදිලිද? ඔයා මගෙන් අහවි ආදේශයක් කියන්නත් පුළුවන්ද කියලා. ඔයාගේ තර්කය නම් නිවැරදි. මොකද ආදේශයක් තමයි. ඉතින් මේ කොටස ඉවත් වෙලා මේ H එකක් එන එක ආදේශයක් නේ. මෙයා මත ගත්තොත් ආදේශයක්. නමුත් අපි එහෙම සාමාන්‍ය සුලභ භාවිතා වෙන්නේ නැහැ. ඔය ඍණාත්මක ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියාවකින් පස්සේ කාබන් නැඩීමකින් පස්සේ දෙවනුව ජලයේ දීමක් ගැන කතා කරොත් එහෙම අපි නම් දෙකක් කියනවා. එක්ක ජල විච්ඡේදනයක් කියන්න පුළුවන්. ඒ උත්තරේ ලැයිස්තුවේ නැත්තම් තෝරලා ලියන තැන අපිට මේකට ප්‍රතිසංවිධාන වීමක් කියන්න පුළුවන්. ප්‍රතිසංවිධානය. ඔය පහුගිය ප්‍රශ්න පත්‍රය මම කිව්වේ 2010 2009 අනේ අවුරුදු දෙකකින් එකක් බලන්න අහලා තිබුණා. මේ වගේ ඍණාත්මක ප්‍රතික්‍රියාවකට පස්සේ ජලය දාන එක ඒ ලිස්ට් එකේ ජල විච්ඡේදනය කියන වචනේ තිබුණේ නැහැ. ප්‍රතිසංවිධානය කියලා තිබුණා. ඒකෝර ඒකත් ගලප ගන්න පුළුවන් මේ විදියට. මේ වගේ ප්‍රතික්‍රියාවකට ජලයෙන් හින්දා මේ H+ කැඩලා ජලය කැඩලා හින්දා මේ H+ දෙන්නේ ජල විච්ඡේදනයක් කියන්නත් පුළුවන් නැත්නම් ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියාවක් කියන්නත් පුළුවන්. හරිද? එතකොට ඔයා පහුගිය ප්‍රශ්න පත්‍රය මම කියපු විදියට ස්ට්‍රක්චර්ඩ් වල ඔය යාන්ත්‍රණ සම්බන්ධ වගු ටික කරා නම් අවුරුදු 10ක් වඩා හොඳයි. අවුරුදු 15ක් ආපස්සට කරා නම් 2020 ඉඳන් 2005 වගේ වෙනකන් ඔයා කරගෙන ගියා නම් ඔයාට තවත් තැනක අමුතු නමක් අහුවෙන්න ඇති. ඒවා අපි හැබැයි ආයෙසරයක් හොඳට කතා කරනවා මේ යාන්ත්‍රණ ඇඳීමේදී. මුක්ත ඛණ්ඩ ආදේශයක් කියලා. අපි මේ ප්‍රතික්‍රියාව ගැන තාම කතා කරෙත් නැහැ. මොකද අපිට ඒවා පරිවර්තන වලට ඕන වෙන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාව. යාන්ත්‍රණ වලදීම තමයි මම ඒක කියලා දෙන්නේ. දැන් ඊළඟට යාන්ත්‍රණ ඇඳීමේදීත් කියලා දෙන්නම්. ඔය CH4 වගේ හයිඩ්‍රෝකාබනයක් ඇල්කේන එකට මේ වගේ ඇල්කේන එකට ක්ලෝරින් දාන්න පුළුවන් හිරු එළිය ඇති විට. සූර්යාලෝකයේ ශක්තිය මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙනවා. මේ වගේ ඇල්කේන එකට පුළුවන් හිරු එළිය ඇති විට ක්ලෝරින් දාන්න Cl2. එතෙන්දි වෙන්නේ ආදේශ වීමක් මේ H පරමාණුවක් ගැලවිලා Cl එකක් එන්න පුළුවන්. හැබැයි සංශුද්ධ ඵලයක් කියලා ගන්න බෑ. මම මේකේ යාන්ත්‍රණය ඇදලා පෙන්නන්නම් ඉස්සරහදී අර ඊතල දාන අවස්ථාවටදී පරිවර්තන වලට මේක මේ වගේ යොදා ගන්නේ නැහැ. හේතුව සංශුද්ධ එක ඵලයක් ගන්න බෑ. දැන් පරිවර්තනයක නිශ්චිතවම අපි කියනවානේ මෙයාගෙන් මෙයා හදනවා. පැහැදිලිද? ඵල මිශ්‍රණයක් ගන්න නැහැනේ. හරි නිශ්චිත ඵලයක් නේ ගන්නෙ. මෙතන නිශ්චිතව එක ඵලයක් එන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාවේදී. ඒ කියන්නේ මෙතන H එකක් ගැලවිලා Cl එකක් ආදේශ වුණොතින් CH3Cl. මෙතන H පරමාණු දෙකක් ගැලවිලා Cl දෙකක් ආදේශ වුණොත් CH2Cl2. H තුනක් ගැලවුණොත් මෙතනින් ක්ලෝරින් තුනක් ආදේශ වෙන්න ඕනේ CHCl3. H හතරම ගැලවුණොත් එහෙම ක්ලෝරින් හතරක් ආදේශ වෙන්න ඕනේ CCl4 විදිහට ඵල මිශ්‍රණයක් ලැබෙන්නේ. එක සංශුද්ධ ඵලයක් කියලා ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකින් අපි මේ වගේ මේ පරිවර්තන වලදී අපි ඉගෙනුවේ නැත්තේ ඒකයි මේ ක්‍රියාවලිය. පරිවර්තන වලට යොදා ගන්න නැහැ. මොකද හේතුව සංශුද්ධ එක ඵලයක් හදාගන්න බෑ. පරිවර්තනයකදී එහෙම ගන්න බෑ මෙතන. ඵල මිශ්‍රණයක්. H එකක් ගැලවුණොත් එහෙම ක්ලෝරින් එකක් ආදේශ වෙනවා. ආදේශ වීම නේ. ඇයි? තියෙන පරමාණු ගිහිල්ලා තව කට්ටිය එනවා. එහෙනම් ආදේශ වීම. H එකක් ගැලවිලා Cl එකක් සම්බන්ධ වුණොත් මොකද්ද? CH3Cl. H දෙකක් ගැලවිලා Cl දෙකක් සම්බන්ධ වුණොත් මොකද්ද? CH2Cl2. H තුනක් ගිහිල්ලා Cl තුනක් આવොත් CHCl3. හතරම ගියොත් CCl4 විදිහට ඵල මිශ්‍රණයක්. ඒතර යාන්ත්‍රණය ගත්තොත් අපි මේ ආදේශ වීමට කියන්නේ නම මුක්ත ඛණ්ඩ ආදේශ වීමක් කියලා. දැන් එකපාරට බය වෙයි මොකක්ද මේ මුක්ත ඛණ්ඩ කියලා තාම කියලා දුන්නේ නැහැ. ඒක මම අර යාන්ත්‍රණ ඊතල අඳින කාරණා කියද්දිදි කියලා දෙන්නම්. දැන්ට නම ඔයාලට ගැටලුවක් වෙන්නේ නැති මේ පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ වගු පුරවද්දී අවස්ථා කීපයකදී මේකට අපි කියනවා මුක්ත ඛණ්ඩ ආදේශයක් කියලා. මේ යාන්ත්‍රණයේ මුක්ත ඛණ්ඩ ආදේශයක්. ඇත්තටම එක අවස්ථාවක් වගේ තමයි අහලා තිබ්බේ මෑත කාලේ ගොඩාක් මේ කියන්නේ මේ යාන්ත්‍රණය අඳින්න නම් එනවා
ළඟපාතක් තිබුණා මේ යාන්ත්‍රණය අඳින්න වක්‍ර ඊතල දාන්න. අර වගුවක මං හිතන්නේ කවුරුද ඔයාලට හම්බ වෙන්නේ නැති මෙතන නම විදිහට මුක්ත කණ්ඩක ආදේශය කියලා. ඒතකොට ඒක විශේෂ යාන්ත්‍රණයක්. එතන අපි ඉලෙක්ට්‍රෝෆිලික නියුක්ලියෝෆිලික ඒ නම් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක මුක්ත කණ්ඩක. ඒ මොනවද කියලා දෙන්නම් බය වෙන්න එපා ඉදිරි වැඩසටහන් වලදී. මේක මුක්ත කණ්ඩක ආදේශ යාන්ත්‍රණයක්. ඒතකොට ওই විදිහට මේ යාන්ත්‍රණ දැන් ඔන්න අපි අර නම් ටික හරි දැන්. ප්‍රධානව ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය සහ ආකලනය. ප්‍රධානව ගත්තොත් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය, ඉලෙක්ට්‍රෝෆිලික ආකලනය, නියුක්ලියෝෆිලික ආදේශය, නියුක්ලියෝෆිලික ආකලනය. ඔය හතරනේ. ඔය ಜಾති හතර ප්‍රධානවම වෙනවා. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ආකලන, නියුක්ලියෝෆිලික ආදේශ ආකලන. ඊට පස්සේ අර ඉවත් වීමේ ප්‍රතික්‍රියා ඒවා කතා කරානේ. ඊට පස්සේ අපි ඊට අමතරව ගත්තොත් එහෙම අර ජල විච්ඡේදන, අම්ල භස්ම ප්‍රතික්‍රියා, මේ වගේ ප්‍රතිසංවිධාන, මුක්ත කණ්ඩ ආදේශ වගේ තව පුංචි දේවලුත් කතා කරා. එතකොට ඔය ඔක්කොම ටික ආයෙ පාරක් අපට මුණ ගැහෙනවා යාන්ත්‍රණ ඇඳීමේදී. අර වක්‍ර ඊතල පාවිච්චි කරලා මේව නිරූපණය කරන්න පුළුවන්. නමුත් එක සැරේම මේ යාන්ත්‍රණ ඇඳීම කරා නම් ඔයාලට මේක නුහුරුයි. දැන් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා ටිකත් යම් ප්‍රමාණයකට ආවර්ජනය වුණා. ඊට පස්සේ ප්‍රශ්න කිහිපෙකුත් කරපු නිසා ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් ඉදිරි වැඩසටහන් වලදී යාන්ත්‍රණ ඇඳීමට අපට එන්න. එතකොට ඔයාලට තවත් TV1 YouTube channel එකෙත් මම කිව්වා පහුගිය ඕගනික් ටික බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අනුෂ්කින්දුලින් YouTube channel එක මගේ YouTube channel එකට ගියොත් එහෙම ෆිසිකල් කෙමිස්ට්‍රි වල චාලක රසායනය, අම්ල භස්ම සමතුලිතතාවය, රසායනික සමතුලිතතාවය, ඊට පස්සේ ගත්තොත් එහෙම ශක්ති විද්‍යාව, ඒ වගේ විවිධ පාඩම් ද්‍රාවිතා ගුණිතය වගේ සම්පූර්ණ පාඩම් වල විශාල ප්‍රමාණයක් නොමිලේ ඔයාලට ඉගෙන ගන්න. ඉතින් ඒ දේවලුත් එක්ක මේ වැඩසටහන් මාලාවත් අපි ඉදිරියට අරගෙන යනවා. එතකොට ඔයාලට දැන් පහුගිය ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ළමයින්ගෙන් වගේම දෙමාපියන්ගෙත් මේ ඕගනික් පරිවර්තන, කාබනික රසායනයේ පරිවර්තන ගොඩාක් අමාරුයි කියලා දුකින් ඉඳපු ළමයි දැන් මේ වෙද්දි මේ වැඩසටහන් මාලාව නැරඹීමත් එක්ක ඉතා හොඳ මට්ටමකට ඇවිල්ලා කියලා අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒකින්ද බලාපොරොත්තු වෙනවා දිගටම මේ යාන්ත්‍රණත් දැන් යාන්ත්‍රණ අමාරුයි කියලා හිතන් ඉන්න අයට, යාන්ත්‍රණ කොටස අතහැරපු අයට අර වක්‍ර ඊතල යොදලා යාන්ත්‍රණ ඇඳීමත් ඉස්සරහදී ගොඩාක් පැහැදිලි කරලා උගන්වලා ඉදිරි වැඩසටහන් වලදී ඒ ගැටලු ටිකක් निराකරණය කරලා දෙන්න. හොඳයි. ඉතින් අපට අද කාල වේලාව ඉක්මවා යනවා වැඩසටහනේ. එහෙනම් අපි ලබන සතියේත් මුණ ගැහුවේ නම් ලබන සතියේ අපි බලාපොරොත්තු වෙනවා අර වක්‍ර ඊතල භාවිතා කරලා යාන්ත්‍රණ ඇඳීම ගැන සාකච්ඡා කරන්න. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.